දීවරහ ජල සම්පත් පළාත් යටතේ නියෝග ගරු ඇමතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඇමතුමා කරුණාකර විනාඩියක් නිශ්ශබ්ද වෙන්න. මූලාශ්‍ර සඳහා අපි උඩුවේ නන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා. ගරු ඇමතුමා කතා කරන්න. ගරු මුලාස්නාරූඪ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මම බොහෝ විට කතා කරද්දී ඔබ වහන්සේ තමයි මුළුසුනේ ඉන්නේ. අද 1996 අංක 2 දරන දීවරසා ජල සම්පත් පනතේ 61 වෙනි වගන්තිය යටතේ සාදන ලද 2008 දේශීය දීවර බෝට්ටු ජීවර ආරක්ෂක ඇඳුම් කට්ටල පිළිබඳ 1996 අංක 2 දරන දීවරසා ජල සම්පත් පනත යටතේ 2008 දේශීය දීවර බෝට්ටු ආරක්ෂක ඇඳුම් කට්ටල සඳහා නියෝග සඳහා අනුමැතිය සඳහා මෙම පනත ඉදිරිපත් කරනවා. අපි දන්නවා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ වට වූ ඉන්දියාවෙන් දකුණෙන් සමකයේ සිට අංශක 6ක් පමණ උතුරින් පිහිටි දිවයින. ශ්‍රී ලංකාවේ උතුරෙහි පිහිටි යාපනයේ අර්ධද්වීපයේ සිට පෝක් සමුද්‍ර සංධිය හරහා ඉන්දියාවට ඇති දුර නාවික සතුන් 26යි. බොහොම සුළු ප්‍රමාණයක් තියෙනවා. මේ දෙවනින් බටහිර වෙරළ ඉන්දියන් සාගරයේ මායිම් වී එම මුහුදු තීරයේ නාවික සතුන් 500ක් පමණ තියෙනවා. ඊළඟට මාලදීවන දක්වා එක ව්‍යාප්ත වෙලා තියෙනවා. දිවයිනේ නැගෙනහිර වෙරළින් ඉන්දියන් සාගරයට මායිම් වී ඇති මුහුදු තීරයේ නාවික සතුන් 400ක් විතර තමයි තියෙනවා කියලා අපි ගණන් බලලා තියෙනවා. මුහුදු ප්‍රදේශය තුළ බෙන්ගාල බොක්ක ලෙස හැඳින්වෙනවා. දිවයිනේ දකුණු වෙරළ ඉන්දියන් සාගරයේ මායිම වී ඇති මුහුදු තීරයේ දක්ෂිණාංශක ද්‍රව්‍ය දක්වා දිවෙන අතර කෝකෝස් දූපත සහ දියාගෝ ගාස්ය එනි කුඩා දූපත් අපිට බලන්න පුළුවන් ඒ ප්‍රදේශයේ ඉවර වෙද්දී. අපි දන්නවා රටක් සංවර්ධනය කිරීමේදී ඒ රටේ මානව සම්පත් වල ලොකු වටිනාකමක් තියෙනවා. භෞතික සම්පත් විතරක් නෙමෙයි මානව සම්පතත් හඳුනා ගන්න ඕන. විශේෂයෙන්ම මානව සම්පත. උතරන් යන්ත්‍ර උපකරණ තිබුණත් මානව සම්පත නැතුව කිසිම රටක් දියුණු කරන්න බෑ. මම හිතන්නේ අද පිළිඅරගෙන තියෙන සත්‍යයක් තමයි මානව සම්පතට ප්‍රමුඛත්වයක් දෙන්න ඕන කියලා. අපිට මේ දෙකම මේ රටේ ආර්ථිකය සඳහා ගෙනියන මේ ගමනේදී මේ දෙකම ප්‍රධාන සාධක දෙක බවට පත් වෙනවා. ඊළඟට අපි දන්නවා මේ රටේ ශ්‍රම බලකායෙන් දීවරයට විශේෂ තැනක් හිමි වෙනවා. දීවරය නිර්භීතයි, දීවරය කාර්යක්ෂමයි, ඒ වගේම දීවරය අවදානම් ගමනක් ගිහිල්ලා තමයි තමගේ ජීවිකාව ගෙනියන්නේ. නමුත් කනගාටුවට කරුණක් තියෙනවා. දෙවරින් පරම්පරාවේ 101යි දීවර කර්මාන්ත සඳහා යන්නේ. මෙසේ කටයුතු කරද්දී අපි දැක්කා බොහෝ විට දීවරයන් අනුතරටපත් වෙනවා. මුහුද අපි දන්නවා මුහුද නිතර වෙනස් වෙන සුළුයි. වෙනස් වෙනා විතරක් නෙමෙයි දියවැල් අනතුරු රාශියක් විශේෂයෙන්ම සුනාමියෙන් පස්සේ මුහුදේ ලොකු විපර්යාසයක් ඇති වෙලා තියෙනවා. එම නිසා අපි කල්පනා කරලා බැලුවා අහිතකර කාලගුණ තත්ත්වයට යටතේ බලාපොරොත්තු වෙන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. අත්දැකීම් ලබා ගන්න පුළුවන්. කොතරම් දක්ෂ දීවරෙක් වුණත් ක්ෂණිකව සිදුවෙන කාලගුණ තත්ත්වයේ වෙනස්ව පාලනය කරන්න බෑ අපි කාට. කපාර වෙනස් වෙනවා මුහුද. විට සුදුසුම විසඳුම සැලසුම් සහගත ලෙස දිවර කර්මාන්තයේ නියැලෙන්න අපි කටයුතු කරුවේ නැත්නම් අර යෝධ දිය රැලි වලින් පෙරළෙන දිවර යාත්‍රා ඒ වගේම දියබත් වූ නැව්වල කොටස් වල දැල් පැටලීම වෙන යාත්‍රාවලට හානි ඒ වගේ ට්‍රෝලර් යාත්‍රා බොහෝ විට පෙරළෙන්නේ දැල් වල පැටලීමෙන් කියලා අපි සොයාගෙන තියෙනවා. දැන් ලෝපුරා සිට දිවර සංඛ්‍යාව දසදහස් ගාණක් වෙනවා. විශාල ප්‍රමාණයක් දීවර කර්මාන්තයේ කරනවා. එම දීවරයන් අසරණ තත්ත්වයට පත් වී ඇත්තේ ඇති කරුණු කාරණා සොයා බැලීමේදී අපි උපකල්පනය කරුවා මේ හැම කෙනෙකුටම අඩුතරමේ ජීවිත ආරක්ෂක ඇඳුම් කට්ටලයක් දෙන්න ඕන කියලා. සිරිතක් වශයෙන් බොහෝ විට දීවරෝ මේක පළඳින්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැහැ. මොකද මූදට බය නැහැ ඒගොල්ලෝ. කොච්චර ප්‍රශ්න තිබුණත් බය නැහැ.
නමුත් අපි දන්නවා මෝටර් සයිකල් එක පදිද්දි හෙල්මට් එකක් දාන්න ඕන. ඒ විතරක් නෙමෙයි. සීට් බෙල්ට් එක අනිවාර්ය කරලා තියෙනවා රටවල්. මා ළඟ තියෙනවා කාරණයක් මේ අපි දන්නවා අපි ලෝකෙම කම්පා වුණා 1997 ඩයනා කුමරියගේ ඇක්සිඩන්ට් එක. මොකක්ද ඒ ගැන අවසාන විග්‍රහය තමයි බේරෙන්න තිබුණා සීට් බෙල්ට් එක පැනනගෙන හිටියේ නැත්තම්. ඒ සීට් බෙල්ට් එක පැනද නොගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අගේ මරණය සිද්ධ වෙලා තියෙන එක විද්‍යාත්මක විග්‍රහයකුත් තියෙනවා. කොයි විදිහටද සිද්ධ වුනේ කියලා. ඒක කියනවා සාමාන්‍යයෙන් ඒ වෙද්දී සීට් බෙල්ට් එක පැනදගෙන නොසිටින නිසා අර වැඩිච්ච ෆෝස් එක රෑම් 70ට දක්වා වැඩි වුණා කියලා. 70 දක්වා වැඩි වුණා කියලා. ඊළඟට කියනවා ඔළුවට හැප්පීම 60 දක්වා වැඩි වුණා කියලා තමයි කියන්නේ. නමුත් පැනනගෙන හිටියා නම් ඒ 30ටත් 35ටත් විතර බහැලා මරණය වළක්වා ගන්න පුළුවන් කියලා තමයි උපකල්පනයක ඉදලා තියෙන්නේ. නිසා අපි දන්නවා පිටිපස්සේ සීට් එකේ හිටියත් සීට් බෙල්ට් එක නොපැළඳීමෙන් ඇතිවෙච්ච මරණයක් විදිහටයි දකින්නේ. එම නිසා අපි නිතරම දීවරය ගැන කල්පනා කරද්දී අපේ ලේකම්තුමත් ඒ වගේ අපේ අමාත්‍යාංශයේ සසුන් නිලධාරි මහත්තුරුත් මේ ගැන ගැඹුරින් සොයලා බලලා අද වැදගත් කාර්යයක් පිළිබඳ ජීවරයන්ව ආරක්ෂා කරගන්න අපි මේ පනත ඉදිරිපත් කරනවා. අපි දැක්කා 1990 ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදු මුහුදුන්තරකින් දිවරයන් 54ක් මේ හැමතැනම මියා. මේ වැඩි පිරිසක් මියන්නේ හේතුව බලද්දී අර ආරක්ෂක ඇඳුම් පැළඳ කට්ටල පැළඳ නොසිටීමත් ඒක හේතුවක් වෙලා තියෙනවා. 87 මුහුදු යන්ත්‍ර වලින් විතර මියගිය සංඛ්‍යාව 1036යි. ඊළඟට ඔවුන්ගේ ලයිෆ් ජැකට් පැළඳලා තියෙන්නේ 106යි ඇමරිකාවේ. ඒක හොයාගෙන තියෙනවා. වැඩි වශයෙන් මුහුදු යන්ත්‍ර මිය යන්නේ ඇලස්කාවේ. මෑතකදී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේදී විශාල ජීවිත හානියක් වුණා. ඒ කෙනෙක්වත් බේර ගන්න බැරුව ගියා. ඒකට හේතුව තිබුණේ ආරක්ෂක ඇඳුම් කට්ටල පැළඳීම නිසා. නමුත් ජීවරයන්ට මේ ආරක්ෂක ඇඳුම් කට්ටල පැළඳීමට පුරුදු කිරීම අපහසුයි. ඒ පිළිබඳ රීති අපි පැනවුවත් දැන් සීට් බෙල්ට් දාන්න ඕනයි කියවට දාන්න නැහැ බොහෝ දෙනෙක්. පාවිච්චි කරන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් අපි මේක කරන්න ඕන. මොකද අපි ජාත්‍යන්තර කම්කරු නීතිය අනුව පරලෝක තියෙන නීතිය අනුව සීට් බෙල්ට් දැමිය යුතුයි කියන සමාවෙන්නේ ආරක්ෂක කට්ටල පැළඳිය යුතුයි කියන නිගමනයට අවිල්ලා තියෙනවා. අපි දන්නවා අපි මේ දීවරව බේර ගන්න විශාල මුදලක් වැය කරනවා. උදාහරණයක් වශයෙන් ලක්ෂ 21 ලක්ෂයක් විතර වියදම් කරලා තියෙනවා. 2008 අත්අඩංගුවට ගත්ත යුරෝ 561ක්. අත්අඩංගුවට ගත්ත වෙලාව අපි ඒකට 20 ලක්ෂයක් වියදම් කරුවා. අත්අඩංගුවට ගත්ත දීවර සංඛ්‍යාව 560යි. පොඩි ගාණක් නෙමෙයි. ඒකට හේතු තිබුණා එකක් උද සීමා උල්ලංඝනය කිරීම, අනිත් එක යාන්ත්‍රික දෝෂ, අනිත් එක ස්වභාවික ආපදා. මුද සීමා උල්ලංඝනය කරන එක හරි. නමුත් හදිසි ආපදාවක් ඇති වෙච්චම අඩුතරමේ තමුන්ට දවසක් දෙකක් තුනක් මුදේ රැඳී සිටීමේ අවශ්‍යතාවය පැනගන්න. එම නිසා අපි මේ කාරණය ගැන මම හිතනවා විවාදයකින් තොරව අපේ විපක්ෂය මට උදව් කරයි කියලා. 2008 දී විතරක් 2008 ඔක්තෝබර් මාසය තුල විතරක් දීවර 17 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. අවස්ථා 17ක්. දීවර 60ක් 61 අවස්ථා 17 61 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. බලන්න පොඩි වැරද්ද කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ තමයි අපි මේ කරුණු කාරණා අද ඉදිරිපත් කරගෙන යන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ අපි දැන් මේ පනත ඉදිරිපත් කරලා අපි වරමක් ඉල්ලනවා ඔබතුමන්ලාගෙන් විශේෂයෙන්ම විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයෙන් මේකට උදව් කරන්න. මේක අපි ජනතාව බේර ගන්න කරන කටයුත්තක් මම කිව්වා වගේ දීවර කර්මාන්තයේ දඩයම්බුගෙන් ඉදිරියට ගෙන යාමේදී තාක්ෂණය භාවිතා කරන්න ඕන. බොහෝ විට අපි තාක්ෂණය භාවිතා කරන්නේ නැහැ. තාමත් තාක්ෂණය භාවිතා කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මේ ආසියාවේ තියෙන රටවල් කීපයක්ම නිසියාකාර තාක්ෂණයක් නැහැ. දැන් අපෙන් ඉල්ලලා තියෙනවා බංගලාදේශයේ උදව්වක්. ඒගොල්ලන්ට
ෆයිබර් ග්ලාස් බෝට්ටු හදලා දෙන්න කියලා. මොකද තාමත් ඒ රටේ ෆයිබර් ග්ලාස් බෝට්ටු හදන්නේ නැහැ. ලී වලින් තමයි බෝට්ටු හදාන්න යන්නේ. දැන් අපි සීනෝ ආයතනත් ඒගොල්ලොත් එකතු වෙලා එහෙ කර්මාන්තශාලාවක් හදලා අපිට කොටසක් දෙන්න ඒගොල්ලෝ තීන්දුවක් කරන් තියෙනවා. ඉතින් මේකෙන් අපිට පැහැදිලි වෙන ගම්මේ වෙන කරුණු කාරණා කුමක්ද? මේක අපිට පැහැදිලි වෙන්නේ දඩයම්මුගෙන් ඔබට යාමට තිබිච්ච අපහසුව මේ වර්ෂ ගානක් තිස්සේ. මොකද නැත්තම් අපේ ජාත්‍යන්තරව මේවත් එක තරම් කරන්න බෑ. තව પરම්පරාවක් දීවර කර්මාන්තේ සුරක්ෂිත කරලා ආරක්ෂා කරලා අරගෙන යන්න ඕනේ. ඒ සඳහා අපි ලොකු වැඩ කොටසක් කරනවා. අපේ නිෆ්නි ආයතනයේ තියෙනවා. ඒකෙන් දීවරයන්ට විශ්වවිද්‍යාලයක් හදලා තියෙනවා. දීවර පවුල් වලට ප්‍රමුඛත්වයක් දෙන්න, ශිෂ්‍යත්වයක් දෙන්න අපි ලෑස්ති කරගෙන. මේ හැම එකම බලාපොරොත්තු වෙන්නේ මේ රටට විශේෂ ආදායමක් ගන්න. අපේ ප්‍රෝටීන් උණතාවෙන් 60ක් 70ක් සපයලා දෙන්න. දීවර කර්මාන්තේ ආරක්ෂා කරගැනීමට තමයි අනපනත් ගේන්නේ. ඉතින් ගරු ස්වාමීන් වහන්සේ අපි දන්නවා අපේ වෙරළ තීරයේ තියෙන කිලෝමීටර 1620ක්. ශ්‍රී ලංකාවේ ඉඩම් වලින් 124ක්. ජනගහනයෙන් 132ක්. සංචාරක හෝටල් වලින් 80ක්. කර්මාන්ත වලින් 67ක් ස්ථානගත වෙලා තින්නේ සම්පූර්ණයෙන්ම වෙරළ කලාපය ආරක්ෂිත. ඒකත් අපි ආරක්ෂා කරගන්න. ඒක අපි ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරගන්න විතරක් නෙමෙයි දල ජාතික නිෂ්පාදනයේ 140ක් නිෂ්පාදනය ඇති වෙන්නේ වෙරළ කලාපය තුල. දැන් බලන්න බීගමු පැත්තේ නැත්තම් මේ බේරුවල පැත්තේ, ගාල්ල පැත්තේ වැඩි ජනගහනයක් මූදට ආසන්නව තමයි ජීවත් වෙන්න කැමති. විශේෂයෙන්ම අපි දැක්කා පසුගිය කාලේ අපිට මූදෙන් තුනෙන් දෙකක්ම තිබුණේ නැහැ. මේ ත්‍රස්තවාදී යුද්ධයෙන් පස්සේ අපේ අතිගරු ජනාධිපතිතුමා මුහුද නිදහස් කරලා දුන්නා. අහසත් නිදහස් කරලා දුන්නා. ගොඩබිමත් නිදහස් කරලා දුන්නා. සාගරයත් නිදහස් කරලා දුන්නා. මොකද අහසට තර්ජනයක් තිබුණා නේ කාලේ. LTT එක විසින් ගුවන් පත 7ක් හදලා ප්ලේන් ගෙරලා තිබිච්ච රටක් මේක. සබ්මරින් හදපු රටක් මේක. LTT එක ත්‍රස්තවාදයේ විසින්. ත්‍රස්තවාදයේ වැඩි වෙද්දි අර වැරදි චින්තන වැරදි වැඩපිළිවෙල නිසා වැඩි වෙද්දි එනිතර නායකත්වයන් නොමැතිකමේ තිබිච්ච අඩුපාඩුව තියෙද්දි කුමක්ද වුනේ? දීවරයට මුහුද අහිමි වුණා. තුනෙන් දෙකක් මුහුද අහිමි වුණා. කල්පිටියේ ඉඳලා කුඹුක්කන් වලට එනකම් මුහුදක් නැහැ. මම ඇමති වුණාට මට තුනෙන් දෙකෙන් තුනෙන් සාමාන්‍යයෙන් තුනම තියෙන්න ඕනනේ පිරිමියෙක් එක්කම නමුත් දෙකයි තිබුණේ. දෙකක්ම අහිමිලා. එකයි තිබුණේ. ඔක තමයි තත්ත්වය. ඉතින් ගරු ස්වාමීන් වහන්සේ අපි කියන්න කැමති මේ රට මූද නිදහස් කරලා දුන්නේ අපේ ජනාධිපතිතුමා. මම ඇමති වුණාට මට මූදෙන් තුනෙන් දෙකක්ම නැතුව හිටියේ. ඒ නිසා මේ මූද ආරක්ෂා කර ගැනීමේදී දීවර කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේදී මානව සම්පතට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනේ. ඉතින් මානව සම්පතට ප්‍රමුඛත්වයක් දීමේදී අපි විවිධ ක්‍රමවේද ගේනවා ආරක්ෂා කරගන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි ගණන් බලලා තිනවා අපි කොච්චර කතා කරුවත් මේ වෙරළා ආසන්නයේ ඉන්න ටොන් 2,50,000ක් ලක්ෂ 3ක් විතර මාළු සම්පත. මේ පොඩි මාළු ඉන්නේ වෙරළ කලාපය තුල. පොඩි මාළු වෙරළ කලාපය තුල ඉන්නේ. ලොකු මාළු සංක්‍රමණය වෙනවා. ලොකු මාළු මේ අපි අල්ලගත්තේ නැත්නම් තව කට්ටියක් අල්ල ගන්නවා. මාළදිවයිනේ අල්ල ගන්නවා. ඉන්දියාව අල්ල ගන්නවා. පිටරට කියන නැවතික අල්ල ගන්නවා. හැබැයි මාළු ඔබම යනවා. දියවල් හරහා යනවා. අර සීත ඍතුව තියෙද්දි ගරු ස්වාමීන් වහන්සේ කුරුල්ලෝ මෙහාට එනවා වගේ සංක්‍රමණය වෙනවා වගේ මාළු සංක්‍රමණය වෙනවා. මාළු සංක්‍රමණය වෙනවා. අර පොඩි මාළු ටික වෙරළ කලාපේ ඉන්නවා. අපි ඒ වලට පිළියම් බඳනවා. දැන් හෙටත් අපි කැබිනට් එකට පත්‍රිකාවක් අපි ඉදිරිපත් කරනවා මේ සුරුක්කු දැල් ඩයිනමයිට් ඊළඟට ලයිට් කෝස් ඒවා සේරම නැති කරලා දාන්න දැන්ටත් අල්ලනවා. අපිට මේ නිලධාරීන්ගේ හිඟේ නිසා අමාරුයි. ඒකට හැම පැත්තෙම සහයෝගයක් දෙන්න ඕන. ප්‍රජාවගේ සහයෝගයක් දෙන්න ඕන. ඒ සහයෝගය නැතුව ගෙනියන්න බෑ. අමාත්‍යාංශයකට වංශය දන්නවා ඇති. අද මහා සංඝරත්නයේ ගියපාර අපේ ජනාධිපතිතුමාට නිකාය ભેදකින් තොර මුළු මහත් සංඝරත්නයම එක පිලක් වුණා. මල්ලොත්තු පාර්ශ්වයෙන් දුන්න නම්බුණා. ඊළඟට සියම් නිකායෙන් දුන්න නම්බුණා. ඊළඟට මොනවද කතෝලික මේ හැම නිකායකම දුන්නනේ නම්බුණා.
ඒ වගේ හැම පැත්තෙම සහයෝගයක් තියෙනවා. චෝදනා විතරක් බෑ යෝජනාත් ගේන්න. බොහෝ විට චෝදනා කරලා දීවරයන්ව දඩයමුගේ තියාගෙන හැංගීම් මවුස්සලා ඒගොල්ලන්ගේ ප්‍රයෝජනයක් කරගෙන දේශපාලන උන්නතිය වෙනුවෙන් දේශපාලන ගමනක් වෙනුවෙන් ඒගොල්ලන්ගේ පාවිච්චි කරන සිත්තක් තියෙනවා. මගේ ආසලට මූදක් නැහැ. ඒ නිසා මට නිවරවුල්ල මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කාටත් යුක්තිය සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන්. ඒ වගේ මම කියන්න ඕනේ. අනිත් පැත්තෙන් ගරු ස්වාමීන් වහන්සේ අපි මේ දීවර අමාත්‍යාංශයේ බොහෝ වැඩ කරලා තියෙනවා. මුදෙන් 3-2ක් නැති වුණා අපි යටිතල පාසුකම් ටික හදලා දුන්නා. මොකද අපිට බලාපොරොත්තුවක් තිබුණා. අපිට රජෙක් කෙනා මේ ප්‍රශ්නේ විසඳනවා. යුද්ධය අපිට නවත්තන්න පුළුවන්. යුද්ධය නවත්තපුවම ක්ෂණිකව අපිට ප්‍රතිලාභ ගන්න පුළුවන්. දැන් වී ටිකක් වවලා මාස 6ක් ඉන්න උන්නේ නැහැ. ඉන්න ඕන කෘෂිකර්මෙන් ප්‍රතිලාභ ලබනවා. මොකද බෝට්ටුවක් කරලා මාළු ටිකක් අල්ල ගන්නවා. හැබැයි එකක් තියෙනවා අපි මේ සහනාධාර කියන කතන්දරෙන් ටිකක් මිදිලා යාචකෙක් කරන්නේ නැතුව දීවරයව අපි දීවරයව ව්‍යාපාරිකයෙක් කරන්න තමයි බලාපොරොත්තු. එතකොට මලකඩ ටික කඩලා ඔළුවේ තියෙන පැරණි සිතුම් ටික හැට මෙහැට කරලා නැවත වරක් අලුත් විදියට හිතලා තමයි ව්‍යාපාරයකට ප්‍රවේශ වෙන්න පුළුවන්. අපේ තාත්තා දක්කපු කරත්තේ මමත් කරත්තේ නැගලා යන්න ඕන. කරත්තේ විකුණන්න හොඳ නැහැ. අපි ඒක පාවිච්චි කරන්න ඕන. මගේ තාත්තා ගිය බයිසිකල් එක ඒක අපි තියාගන්න ඕන. හරි. නමුත් බයිසිකල් වලින් ගමන් බිම යන්න බෑ. අලුතරේ මෝස්ටර් එකක්වත් තියෙන්න ඕන. නවීකරණය වෙච්ච නිර්මාණශීලී අදහස් තුලින් තමයි මේ කර්මාන්තය ගෙනියන්න ඕන. ඉතින් ඒක නිසා අපි එතනට ගෙනියාමේදී මම කියන්නේ හැම කෙනෙක්ගේම සහයෝගය අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ බොහෝ දේවල් තියෙනවා කරුණු කියන්නේ. මට කියන්න කැමති මගේ වෙලාව කොච්චර තියෙනවද තව? ඩි 7ක් වගේ. 8ක් වගේ තියෙනවා. නෑ තව මොකද මම අවසානයේ මේක නිම කරන්නත් බලාපොරොත්තු වෙන්නේ මගේ කතාව. පුතවල කතාව වලින් පස්සේ ටිකක් ඉතුරු කරගත්තොත් හොඳයි. කෙසේ වෙතත් අපි දැනට අපි විශාල ප්‍රමාණයක අපි ප්‍රධාන නැත්නම් ග්‍රාන්ට්ස් ලබාගෙන තියෙනවා. දැන් මේ ටික අපි US මිලියන 2.9 මූල ප්‍රතිපාදනයට හික්කඩු වරාය ප්‍රතිසංස්කරණය තියෙනවා. නව ඉදිකිරීම සඳහා යොමු කරලා තියෙනවා. US මිලියන 4.1 මූල ප්‍රතිපාදන වලින් මිරිස් වරාය ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඊළඟට 5.8ක මූල ප්‍රතිපාදන පුරාණ වැල්ල හදලා තියෙනවා. ඊළඟට US මිලියන 2.25කින් ද්‍රව්‍යමය ප්‍රතිපාදන වලින් කිරින්ද වරාය නඩත්තු කරලා තියෙනවා. නමුත් වැලි පිරෙනවා. අපි දැන් චීනෙත් එක්ක කතා කරලා තියෙනවා. ඒතර වෙන වරායක් හදනවා. පානදුරේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට චීන රජය රුපියල් මිලියන 300ක් ලක්ෂ 3000ක් නැවත වරක් අපිට දෙන්න තීන්දුව කරලා තියෙනවා. නිකන් සල්ලි දීලා නෙමෙයි. ඊළඟට දැන් හෙට නැත්තම් අනිද්දා මේකම විවෘත කරනවා. ඒකටත් අපි ග්‍රීක රජයෙන් පළමුව වරට ප්‍රධානයක් ලබාගෙන තියෙනවා. ගෙවන්න නැහැ. ප්‍රධානයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම දැන්ටමත් අපි මේ බොහෝ දේවල් කරනවා. කොට්බේ වරාය මිලියන 20ක දැල්සකසුම් මධ්‍යස්ථාන ඒ වගේම සුනාමි ආධාරයට UNDP එකෙන් ලබාගෙන ඇති මුදල විතරක් ද්‍රව්‍යමය ප්‍රතිපාදන වලට විතරක් රුපියල් මිලියන 160ක් අපි වියදම් කරලා තියෙනවා. ඒ වගේම අපි දැන් දික්කෝවිට වරායක් හදනවා. මම හිතන්නේ ලොකුම දිවර වරාය යුරෝ මිලියන 44.9ක් වැය කරලා. ලොකු දිවර වරායක් දික්කෝට ඉදි කරනවා. මේකෙන් 38ක් එනම යුරෝ මිලියන 17 එකක් නෙදර්ලන්තයේ ආධාරයක් වශයෙන් දෙනවා. 44න් 38ක් අපිට ග්‍රාන්ට් එකක් දෙන්න ආධාරය 38ක් නොමිලේ දෙනවා. ඒ වගේම තවත් ADB එකෙන් අපිට දීලා තියෙනවා දීවර වරාය ප්‍රතිසංස්කරණය කරන වාරච්චේනේ US මිලියන 3.5ක් කොට්බේ වරාය සංවර්ධනය කරන තවත් 2.5ක්. ඉතින් ලිස්ට් එකක් තියෙනවා කියවන්න මම ලිස්ට් කියවන්න විදියක් නැහැ. එච්චර ලොකු වැඩපිළිවෙලක් අපි යටිතල පහසුකම් හදලා තියෙනවා. අපි කියලා තියෙනවා අපි හැමදාම මේ දීවරයට මේ
අපි කැමති නැහැ මාළුවෙක් දෙන්න අපි කැමති බිලිපිත්තක් දෙන්න කියලා. මාළුවෙක් දුන්නොත් කාලය ඉවර කරනවා. බිලිපිත්තක් දුන්නොත් හැමදාම අල්ල ගන්න පුළුවන්. අර චීනයේ කියමන අනුව ඒක තමයි මගේ අමාත්‍යාංශයේ මගේ දර්ශනය. අපි හැම විටම සහනාධාර මතයේ ජීවයක් නැතුව අපි දැනීම ලබා දෙනවා. ඒ දැනීම ලබා දීපම ඒ දැනීම පාවිච්චි කරලා අමුන්ට යමක් උපය ගන්න පුළුවන්. දැනීමක් තියෙනවා. දැනීමක් තියෙන අයට දැනීම ලබා දෙන්න. දැනීම ලබා ගන්න බැරි අර බෑ. අර කාලේ බෝතලයකට ගැලුමක් වක් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. කවදාවත් බෑ ඒක කරන්න. අල්ලන්න එච්චරයි. ඉතින් අල්ලන ප්‍රමාණයට තමයි මේ ජලය නැත්තම් මොන හරි වක් කරන්න පුළුවන්. ඉතින් උරුවා සේරම පිටාර ගන්නවා. කරන්න දෙයක් නැහැ. කාලේ බෝතලයකට බෑනේ. ගැලුමක් වක් කරන්න නැත්තම් බෝතලයකට ගැලුමක් වක් කරන්න බෑනේ. ඉතින් අල්ලන ප්‍රමාණයට තේරුම් ගන්න කට්ටිය තමයි ඉන්නේ. අල්ලන ප්‍රමාණයට තේරුම් ගන්න බැරි කට්ටිය ටිකක් කෑ ගහනවා. නමුත් මොනවා කරන්න ඒ තරම් හරි අල්ලනවා තේත් ඇති. ඉතින් කෙසේ වෙතත් මම කියන්න කැමතියි ඔබ වහන්සේට අපි අමාත්‍යාංශයක් වශයෙන් මේ රටේ සුවිශාල සේවයක් කරන මූද ආරක්ෂා කරගන්න. ඒ වගේම සුනාමියෙන් පස්සේ මේ මූදේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. දැන් මාළදිවයිනේට මොකද මාළු වැඩි කියලා හැවුවොත් අපි පැහැදිලිව කරන්න පුළුවන්. වර්ෂය පුරාම සෙල්සියස් 27 මූදේ උෂ්ණත්වයක් තියෙනවා. අපේ උෂ්ණත්වය උස් පහත් වෙනවා. මේක මං කරපු වැඩක්වත් නැත්නම් JVP එකට බැනලා වැඩකුත් නැහැ. UNP එකට බැනලා වැඩකුත් නැහැ. මේ සුනාමියෙන් පස්සේ මූද වෙනස් වෙලා. ඒ විතරක් නෙමෙයි අර පරිසර දූෂණය අර අයිස්කන්ධු දිය වෙලා දැන් එන්න මූද ජල කඳ වැඩි වෙලා තියෙනවා. දැන් අයියත් මන් පත්‍රයක දැක්කා කොහෙද රටක ඒ ජල ප්‍රමාණය වැඩි වෙලා භූමිය ජලය විසින් අත්පත් කරගන්න යනවා. ඉතින් පරිසරයක් දෙකට බලපාන. ඒතර පරිසරය ආරක්ෂා කරගත්තොත් තමයි මූද ආරක්ෂා කරගන්නේ. ඒවා එකින් එකට මේ හැම එකක්ම එකට බැඳිලා තියෙනවා කියන එක ඔබ වහන්සේට මතක් කරන්න ඕනේ. මේ මතක් කරන අතර අපි කියන්න කැමති අපේ ඥාමික ඉංජිනේරු ආයතනය. දැන් ඊයේ පෙරේදා ආවා නාරායතන. ඊයේ පෙරේදා සුනාමියක් ආවා. 7 පොයින්ට් ගානක්. 7 පොයින්ට් ගානක් ආපුවම අපිට දැනගන්න ලැබුණා. අපි රේඩියෝ එකේ කිව්වා අපි ඇහුවා. ආලා ක්ෂණිකව මට පිළිතුරු දුන්නා. බයක් වෙන්න දෙයක් නැහැ. අපේ පැත්තෙන් නෙමෙයි වෙන පැත්තකට යන්න. මට මේක ලියලා දැන් ඊට පස්සේ සුනාමිය ආවොත් ඒක වේලස්සන අඳුරා ගැනීමේ ක්‍රම ප්‍රගුණ කරලා තියෙනවා. පැය 2 3කට 4කට ඉස්සෙල්ලා අපිට වේලස්සන කියන්න පුළුවන් ගොන්න දැන් මෙහෙම එනවා ආරක්ෂා වෙන්න කියලා. ඒ தත්ත්වය අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔබ වහන්සේට තේරෙනවා ඇති යමක් කරන අමාත්‍යාංශ යමක් නොකරපු අමාත්‍යාංශයක් නෙමෙයි. ඒ කරද්දී අපි පාවිච්චි කරන එකක්. මොකද මේකදී අපි පාවිච්චි කරපු දේ තමයි අර පරණ කට්ටියට දොස් කියන්නේ නැතුව. ඒගොල්ලන්ට ඇඟිල්ල දික් කරන්නේ නැතුව. ඒගොල්ලන්ගේ වැරදි මේ පුන නැවත වරක් කියන්නේ නැතුව. ඒගොල්ලන්ගේ වැරදි ටික හඳුනාගෙන අපි නිවැරදිව කටයුතු කිරීම. ඒගොල්ලන්ගේ වැරදි ටික අපි පුන කීම අපේ ප්‍රතිපත්තිය නොවන අතර අවශ්‍ය නම් මතක් කර දීමක් කරන්න පුළුවන් කියන එකත් සඳහන් කරනවා. ඒක අවශ්‍යතාවය මත තමයි වෙන්නේ. මේ ප්‍රකාශය මත අපිට ඒ අවශ්‍ය කාරණේ ඉටු කරලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කරු කතානායකතුමනි අපි දැක්කා මේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ILO එකෙන් තීන්දුවක් තියෙනවා දිගින් මීටර් 24කට වැඩි සියලුම යාත්‍රා වලට ගමන් කරන අයට ජීවිත ආරක්ෂක කබා පළඳවන්න ඕනේ. අනිවාර්යයෙන්. ILO මීටර් 24කට අඩු යාත්‍රාවල ගමන් කරන අය සඳහා ඒ නීතිය මගින් අනිවාර්ය කර නැතත් දියුණු රටවල භාවිතා කරනවා. ඊළඟට වයස අවුරුදු 13ට අඩු හැම කෙනෙක් බෝට්ටුවකට නැග්ගොත් එයාට ජීවිත ආරක්ෂක කබාවක් එහෙම නැත්නම් ලයිෆ් සේවිං ජැකට් එක පළඳින්න ඕන. මොකද ඒකෙදී අනුගමනය කරන ප්‍රතිපත්තිය තමයි අවුරුදු 13 යට පීරන්න හැම කෙනෙකුටම පීරන්න පුළුවන් හැකියාවක් නැහැ කියලා තමයි උපකල්පනයක දීලා තියෙන්නේ. ඊළඟට ලංකාවේ පවතින සියලුම යාත්‍රාවල බොහෝ යාත්‍රාවල මීටර් 24ට වඩා අඩුයි. අඩු නිසා
මේ දක්වා ජීවිතාරක්ෂක බව පාවිච්චි කිරීම නිසියාකාර කරලා නැහැ. අපි 10ක් දෙනවා නිකන් ඉස්සෙල්ලා පුරුදු කරා. ඊට පස්සේ ඉතින් ඔක් ගන්න ඕන. දැන් බලන්න කරු කතානායකතුමනි බෝට්ටුවක් ලක්ෂ 80ක් 100ක් විතර වෙනවා. ඉතින් රුපියල් 2000 3000 දීලා ඕක 3-4ක් අයිතිකාරයට අරන් දෙන්න බැරිද? බැරි කමක් නැහැ. මම මෙතන තියෙන්නේ මොකද්ද? නොසලකිල්ල. අලියෙක් ගත්ත කෙනාට හෙන්ඩුවක් ගන්න බැරිද? අලියෙක් ඉන්න කෙනාට හෙන්ඩුවක් ගන්න බැරිද? හෙන්ඩුව ගන්න පුළුවන්. ඒ වගේ ගරුසරු ස්වාමීන් වහන්සේ මම කියන්නේ මේකට මේ බොරුවට අපි කලබල වෙන්න ඕනේ නැහැ. අපි මේක පුරුදු පුහුණු කරනවා. ඊට පස්සේ තමුන්ට නීති රීති දාලා තියෙන හදලා තියෙන. ඒක පිළිපැදගෙන ඒක ඉස්සරහට ගෙනියන්න. දැන් ප්ලේන් එකට නැග්ගම. බෝවන්සේ ගිහිල්ලා තියෙනවා අපි හැමෝගෙම ගිහිල්ලා තියෙනවා මොනවද කරන්නේ ඉස්සෙල්ලම අර මේ ගුවන් සේවිකාව. එයා කරන්නේ හදිස්සියකදී පළදින විදිය ඩෙමොන්ස්ට්‍රේට් මේ පුරුදු කරලා ඒ කියන්නේ ඒක කියනවා. මේ විදිහට දැම්මොත් මේ විදිහට පළඳන් මේ විදිහට කියලා අත් දෙක පාවිච්චි කරලා පෙන්눔 කරලා දෙනවා. ඇයි ඒ? අනතුරක් වුණොත් මෙන්න මෙහෙමයි හැසිරිය යුත්තේ කියලා. අනතුරක් වුණොත් මේ විදිහට හැසිරිය යුත්තේ කියලා. නමුත් අපේ රටේ අනතුරක් වුණොත් මේ විදිහට හැසිරිය යුත්තේ කියලා අපි කිව්වට මෙතෙක්කේ සාර්ථකුනේ නැහැ. ඒ නිසා අපි නීතියක් මගින් ඒක ක්‍රියාත්මක කරන උත්සාහයක් තමයි කරන්නේ. මේ උත්සාහය සඵල වුණොත් සාර්ථක වුණොත් අපිට පුළුවන් ජීවිත ගන්න බැර. සමහරු කියන්න පුළුවන් දීවරට මේකට සල්ලි නැහැ කියලා. ගන්න විදියක් නැහැ. මම අහන්න කැමති හොඳ පුහුණු දීවරෙක් අපිට පුහුණු කරගන්න බෑ කරුතර ස්වාමීන් වහන්සේ. පුහුණු දීවරෙක් කොච්චර වටිනවද? අනිත් එක රුපියල් 2000ද වටින ජීවිතේද? මේ අතර කොච්චර පරතරයක් තියෙනවද? දීවරන්ට සල්ලි නැහැ කියන එක තමයි බොහෝ දෙනෙක් කියන්නේ. දීවරන්ට සල්ලි නැති වෙන්න පුළුවන්. නමුත් සමහර විට නමුත් සල්ලි ඕකක් ගන්න සල්ලි නැහැ කියන එක නම් මම පිළිගන්නේ. ඔය තමුන්ගේ භාර්යාව, තමුන්ගේ දූ දරුවෝ එනකම් බලාගෙන ඉන්නවනේ මුදට ගිහිල්ලා. ඉතින් මේ අයව ආරක්ෂා කිරීමට අපි පියවරක් ගද්දි මෙය හොඳ පියවරක් විදිහට තමයි වෙලාව දකින්න කියනක බාන්සෙට මතක් කරමින් ස්තුතිවන්ත වෙන්න මගේ වචන ස්වල්පය අවසන් කරනවා. අවසානදී පිළිතුරු කතාවක් දෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ගරු ඇමතුමා.